අවසරයි පින්වත් ඔබ හැම දෙනාටම සවනින් සවන ඇසෙන තථාගත බුදුබණ ඔබේ හදවතට සමීප කරමින් සාදු ජීවිතයට මඟ කියා දෙන පින්වත් හෝරාවක් සජීව ලෙසින් ආරම්භ කිරීමට සූදානම් වන මේ මොහොත. මේ දේශනාව පැවැත්වීමට අප සිදු කළ ආරාධනාව පිළිගෙන ධම්සභා මණ්ඩපයේට වැඩම කොට සිටින ගෞරවනීය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ අධිපති අමරපුර සිරි සද්ධම්ම වංශ පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක දුරන්දර මහෝපාධ්‍යාය සද්ධර්ම ජෝතික දජ ත්‍රිපිටකාචාර්ය පූජනීය බොරැල්ලේ අතුල ගෞරවනීය අනුනායක හිමිපාණන් වහන්සේ අපි හැම දෙනාම සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ කොටිකාවත්තේ පදිංචි මාලනී වරාවිට මහත්මිය සහ දරුවන් දෙදෙනා චින්තක සහ හෂිනී එවැගේම ගාමිණී මාධවී කියන ඒ බෑනා සහ ලේලිය ඇතුළු පවුලේ දූ දරුවන් පින්වතුන්. අපි ආරාධනා කරමු කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ ප්‍රථම කොට ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කර ඉන් අවසන දේශකයන්න් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වා ආරාධනා කරන්න මේ පින්වත් පිරිසට. සාදු සාදු සාදු. සදහවත්නි, එසේනම් උතුම් බුදුබණ පදයක් අසන්නට පෙර ආතුව තුන්සිත පහදා ගන්නට මේ උතුම් වූ සදහම් ස්වරය අසන්නට පෙර අපි හැම දෙනාම තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වා දෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡ
මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු සාදු. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. භගවාති වචනං සෙට්ඨං භගවාති පදමුත්තමං ගරුගාරව යුත්තෝසෝ භගවාතේන බුච්චති. සාදු සාදු සාදු. සම්බෝධි මහා විහාරාධිපති අපේ බොරලන්දේ වජන ඥාන ස්ථවිරතුමන් ප්‍රධානව විහාරස්ථ පූජ්‍යතර මහා සංඝයා වහන්සේ දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන මාලනී වරාවිට මැතිනිය දරුවන් දෙදෙනා වන චින්තක මහත්මා හසිනි මහත්මිය ගාමිණී බෑණනුවන් මාධවී ලේලි ඇතුළු කොට එම පවුලේ සත්පුරුෂ පින්වත් බණහන විලාවයි අද දවසේ බෞද්ධයා නාලිකාව විසින් සජීවීව සිදු කරනු ලබන මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහාවෙන් මාලනී වරාවිට මැතිනියත් එවැගේම එම දුවනියත් පුතණුවනුත් කළ ඇරයුම සතුටින් භාරගත්. බෞද්ධයා නාලිකාව කියලා කියන්නේ අද ලංකා ධරණිතලයේ පුරාමත් මුළු ලෝකයේමත් ජීවත්වන බෞද්ධ අබෞද්ධ සියලු පින්වතුන්ගේ ශ්‍රද්ධාදී ගුණධර්ම වර්ධනය සඳහාවෙන් අවශ්‍ය කරන විවිධාකාර ආගමානුකූල වතාවත් සිදු කරන ධර්ම දේශනා පවත්වන ධර්ම සාකච්ඡා කරන
පුණ්‍යායතනයක් හැටියට සඳහන් කරන්නට ඕනේ. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සජීවීව සිදු කරලීම සඳහා කළ සදැහැති ගෞරවාන්විත ඇරයුම සතුටින් භාරගත්. බණ ටිකක් අහමු. මාතෘකාවට ගත්තේ භගවාති වචනං සෙට්ටං. භගවා කියන වචනය ශ්‍රේෂ්ඨ වචනයක්. භගවාති පදමුත්තමං. භගවා කියන පදය උතුම් පදයක්. ගරු ගාරව යුත්තෝ සෝ. ගෞරවනීයත්වයට වන්දනීයත්වයට පූජනීයත්වයට යම් කෙනෙක් පත්වන්නේ නම් ඔහුට භගවා තේන බුච්චති. භගවා කියන වචනය පාවිච්චි කිරීම උචිතයි, සුදුසුයි, ගැලපෙනවා. කාටද පින්වත්නි මේ භගවා කියලා? බුදුරජාණන් වහන්සේට. බුද්ධ වංශ පාළියේහි භගවා කියන ගුණය කොටස් 32කට බෙදලා අති දීර්ඝ විස්තරයක් කරනවා. බුද්ධඝෝෂ මහා සාමින්ද්‍රයන් වහන්සේ විසින් විසුද්ධි මාර්ගය නැමැති පොතේ කොටස් 6කට බෙදලා අති දීර්ඝ විස්තරයක් කරනවා. කාල වේලාවේ හැටියට ඒ පිළිබඳ කෙටි ධර්මානුශාසනාවක් කරන්නට, පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙන. කොටස් 6 පිළිබඳ. ඒ කොටස් 6 තමයි ඓශ්වර්ය භාග්‍ය, යස භාග්‍ය, ශ්‍රී භාග්‍ය, ධර්ම භාග්‍ය, කාම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය. භාග්‍ය කියන වචනේ තේරුම භාග්‍යවන්තයි, පුණ්‍යවන්තයි කියන අදහස් එනවා. තථාගත බුදුරජාණන් වහන්සේ භාග්‍යවත් වූයේ, පුණ්‍යවත් වූයේ මොනවටද? එක ඓශ්වර්ය භාග්‍ය, යසයිසුරු සම්පත්, භවභෝග සම්පත්, පරිවාර සම්පත්. මේ ඓශ්වර්ය භාග්‍ය බෙදෙනව නැවත කොටස් 7කට පිංගුත්. එර්දීශ්වර, සමාධි සමාපත්තීශ්වර, චිත්තේශ්වර, ධර්මේශ්වර, ලෝකේශ්වර, සංඝේශ්වර, ගණේශ්වර කියලා. ඊශ්වර කියන වචනේ තේරුම අධිපති කියන එක. විහාරාදීශ්වර, විහාරස්ථානයට අධිපති. ලංකාදීශ්වර, ලංකාවට අධිපති. බුදුහාමුදුරුවෝ ආධිපතිත්වයේ දැරුවේ මොනවටද? එර්දීශ්වර. එර්දි ප්‍රාතිහාර්ය පෑමේ ඊශ්වර භාවයේ. එර්දි ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන් බුදු පසේ බුදු මහරහත් උතුමනට. ලෞකික ධ්‍යාන උපදවගත්ත භික්ෂූන්ට, ලෞකික ධ්‍යාන උපදවගත්ත ඍෂිවරුන්ට එර්දි ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන්. තථාගත බුදු කෙනෙකුට පමණක් සීමා වුණු එර්දි ප්‍රාතිහාර්ය කොටසක් තියෙනවා. ඒවට කියනවා යමාමහ පෙළහර කියලා. යම කියන වචනේ තේරුම දෙකයි. මොනවද එතකොට දෙක? තථාගත බුදුරජාණන් වහන්සේගේ එක් රෝම කූපයකින්, රෝම ධාතුවකින් ගිනි කඳක්. මේ විදිහට තවත් රෝම ධාතුවකින් ජල කඳක්. ගිනි කඳක්, ජල කඳක් එකවර මවාපාමින් පෙන්වන ප්‍රාතිහාර්යයට තමයි යමා මහ පෙළහර පෑම කියලා.
තථාගත බුදුරජාණන් වහන්සේ මේ යමා මහ පෙළහර පෑවේ මුළු බුද්ධ ජීවිතේ 3 වතාවයි. 45 වසක් වැඩ හිටියා. 35 දී බුද්ධත්වයට පත් වුණා. 80 දී පිරිනිවන් පෑවා. අවුරුදු 45න් 3 වතාවක් මුල් අවුරුදු 7 ඇතුළතදී විතරයි යමා මහ පෙළහර පෑවේ. ඒ අවස්ථා 3 තමයි පළවෙනි අවස්ථාව බුද්ධත්වයට පත් වෙලා 8 වෙනි දවසේ දෙවියන්ගේ තිබිච්ච සැකය දුරු කරන්න යමා මහ පෙළහර පෑවා. 2 නෑයන්ගේ තිබිච්ච කුලමාන්නය නැති කරන්න දෙවෙනි වර යමා මහ පෙළහර පෑවා. 3 වෙනි වර ගන්ධබ්බ රුක්ඛ මූලයට වැඩම කරලා තීර්ථකයන් තුල තිබිච්ච ලබ්ධි මාන්නය නැති කරන්න යමා මහ පෙළහර පෑවා. ඊට පසු යමා මහ පෙළහර පෑමක් බුද්ධ ජීවිතේ කොහෙවත් සඳහන් වෙලා නැහැ පින්වතුනි. ඇයි? තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රාතිහාර්ය විෂය බෙදනෝ කොටස් 3කට පින්වතුනි. එර්දි ප්‍රාතිහාර්ය, ආදේශන ප්‍රාතිහාර්ය සහ දේශනා ප්‍රාතිහාර්ය. එර්දි ප්‍රාතිහාර්ය කියලා කිව්වේ අනිමා මහිමා ලගිමා පත්තිපාකම්ම කාමාව සායිතා ආදී වශයෙන් මේ කොටස් බෙදනවා. අනිමා කියලා කිව්වේ ඇහැට නොපෙනෙන මට්ටමට කුඩා වෙන්න පුළුවන්. මහිමා කියලා කිව්වේ හිතන්න බැරි මට්ටමට විශාල වෙන්න පුළුවන්. පත්ති කියලා කිව්වේ හිතූ ක්ෂණයකින් ඕනම තැනකට යන්න පුළුවන්. පාකම්ම කියලා කිව්වේ ඈත තියෙන දෙයක් ළඟට ගන්න පුළුවන්. කාමාව සායිතා කියලා කිව්වේ ධර්මදේශනා පවත්වන වෙලාවට තමන්ගේ පැත්තට අවධානය යොමු කරගෙන ඕනම කෙනෙක් තබාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ ප්‍රාතිහාර්ය ක්‍රම මේ ප්‍රාතිහාර්ය විශ්ේ තියෙනවා. විවිධ භාවනා ක්‍රම උපයෝගී කරගත්තාම ප්‍රගුණ කරනකොට ඒ తত্ত্বය උදා කර ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඒ භාවනා ක්‍රම වලින් පිරිහෙනකොට අරව කඩා වැටෙනවා. නිසා බුදුහාමුදුරේ ඒක අගය කළේ නැහැ. ප්‍රතික්ෂේප කළා. දෙවෙනි එක තමයි මේ ආදේශන ප්‍රාතිහාර්ය. ආදේශන ප්‍රාතිහාර්ය කියලා කිව්වේ අනුන්ගේ හිතවල තියෙන දේවල් කියන්න පුළුවන්. ඉන්දියාවේ තියෙනවා මණිකා කියලා ශිල්පයක්. ඒක එදත් තිබුණා අදත් තියෙනවා. ඒ මණිකා කියන ශිල්පය ප්‍රගුණ කරපුවම ඕනම කෙනෙකුට අනුන්ගේ හිතේ තියෙන දේවල් කියන්න පුළුවන්. බලන් හිටියා වගේ. ඒකත් බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරා. තථාගත බුදුරජාණන් වහන්සේ අගය කළා දේශනා ප්‍රාතිහාර්ය. 45 වසක් සකල ලෝක සත්වයා හට ධර්මයේ දේශනා කරමින් මෙලව පරලව උභයාර්ථ දියුණුව, බාහිරාධ්‍යාත්මික දියුණුව, ලෞකික ලෝකෝත්තර සැනසීම සුවේ සලසා ගන්න ධර්මයේ දේශනා කළා. ඒ දේශනා ප්‍රාතිහාර්ය බුදුහාමුදුරු අගය කළා. ඒකට තමයි එර්දි ප්‍රාතිහාර්ය කියන්නේ. ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ හිත සමාධිගත තත්වයට පත් කරගත්තාම බලනවා, පේනවා මං අද කාටද පිහිට වෙන්නේ?
මගෙන් අද ලෞතුරා සැනසීම සුවේ ලබාගන්නේ කවුද? ඒකට කියනු මහා කරුණා සමාපatti සුවේ කියලා. ඒ මහා කරුණා සමාපatti සුවේට සමවැදුනහම ලෝකෙ දිහා බලලා පිහිට වෙන්නේ. ඒකට තමයි සමාධි සමාපත්තීශ්වර කියලා. ඊළඟට ලෝකේශ්වර. සමාධි සමාපත්තීශ්වර ඊළඟට ලෝකේශ්වර. ලෝකේට අධිපති. ලෝකයේ බෙදෙනවා පින්වතුනි කොටස් තුනකට කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා. කාම භූමි 11යි. එක දෙකට බෙදනවා සප්තකාම ස්වර්ග භූමි සහ දුගති භූමි කියලා. එතකොට සප්තකාම ස්වර්ග භූමි කියනකොට මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක 6යි. දුගති භූමි 4යි. නිරය, තිරිසන්, പ്രേත, අසුර. මේ 11ට කියනු කාම භූමි කියලා. රූප භූමි 16යි, අරූප භූමි 4යි. මේ ඔක්කොම එකට එකතු කරගත්තාම ලෝක 31ක් එනවා. 16 4යි 20යි 20යි 11යි 31යි. මේ 31ට කියනු එක වචනයක් සක්වල කියලා. චක්‍රවාටය කියලා. මේ චක්‍රවාටයට පායන්නේ එක ඉරයි එක හඳයි. මේ එකයි. මෙවැනි අනන්ත ප්‍රමාණ චක්‍රවාටය වාට මේ විශ්වය තුල තියෙනවා. විද්‍යාඥයෝ පරිේශනයක් පවත්වනවා මේ විශ්වය තුල ජීවීන් ජීවත් වන ලෝක කොච්චර තියෙනවද කියලා මනින්න. මැන්න අපිට පේන්නේ දෙකයි. සාමාන්‍ය මිනිස්සෙකුට පේන්නේ දෙකයි පියවි 60. ඒ මනුස්ස ලෝකයයි තිරිසන් ලෝකයයි විතරයි. ඉන් මෙහා කිසිවක් පේන්නේ නැහැ. විද්‍යාඥයෝ පරිේශනයක් පැවැත්වුවා විශ්වය තුල ජීවීන් ජීවත් වන ලෝක කොච්චර තියෙනවද කියලා මනින්න. මැන්නා తాවකාලික නිගමනයකට එළඹෙනවා. මොකද්ද නිගමනය? මේ විශ්වය තුල ජීවීන් ජීවත් වන ලෝක 14 ලක්ෂයකට වැඩි. අපිට පේන්නේ දෙකයි. විද්‍යාඥයෝ කියනවා 14 ලක්ෂයක් තියෙනවා. ඊටත් වැඩි. ඊළඟට කියනවා තව තියෙනවා උපකරණ තව තියෙනවා හොයන්න උපකරණ අපි ළඟ නැහැ කියලා. අවුරුදු 2564කට පෙර තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනය ලෝක විෂය අචින්ත්‍යයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රම 4යි තියෙන්නේ. ක්‍රම 4කට තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ. එකක් තමයි ඒකාංශ ව්‍යාකරණ. ඒකාංශ ව්‍යාකරණ කියලා කියන්නේ ප්‍රශ්නයට එක එල්ලේ උත්තර දීලා විසඳනවා. එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමයේ තමයි විභජ්‍ය ව්‍යාකරණ. සියොම්බ බෙද බෙදා ධර්මයේ දේශනා කරනවා. තව ක්‍රමයක්. තුන්වෙනි ක්‍රමයේ තමයි පටිපුච්ඡා. පටි කියන්නේ ප්‍රශ්න, පුච්ඡා කියන්නේ විචාරනවා. ඒ කියන්නේ ප්‍රශ්න අහනවා, අදාළ ප්‍රශ්නෙට උත්තර දෙනවා. තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය ඨපනීය. ඨපනීය කියන්නේ උත්තර තියනවා දෙන්නේ නැහැ. දුන්නට කිසි ප්‍රයෝජනයක් නැහැ. එවැනි උත්තර නොදුන් පිළිතුරු තියන උත්තර නොදුන් නිශ්ශබ්දතාවය අගය කළ බුදුහාමුදුරුවෝ ධර්මතා 4ක් තියෙනවා. එක බුද්ධ විෂය අචින්ත්‍යයි හොයන්න එපා. දෙක ධ්‍යාන විෂය අචින්ත්‍යයි හොයන්න එපා. තුන කර්ම විෂය අචින්ත්‍යයි හොයන්න එපා. හතර ලෝක විෂය අචින්ත්‍යයි හොයන්න එපා. දැන් එතකොට මා මුලින් සඳහන් කළේ එක සක්වලක්, එක චක්‍රවාටයක්. මේ චක්‍රවාටයට පායන්නේ එකම ඉරයි එකම හඳයි. එතකොට බ්‍රහ්ම ලෝක, අසඤ්ඤතල, සතර අපායට හැරෙන්න ඉතුරු ලෝක 27ටම පායන්නේ
අපට මේ පේන ඉරයි අපට මේ පේන හඳමයි මේ එක චක්‍රවාටයක්. ලෝක විශ්ය අචින්ත්‍ය හොයන්න එපයි කිව්වා බුදුහාම. එතකොට මේ ලෝකේශ්වර ලෝකයට අධිපති බුදුරජාණන් වහන්සේ. ඊළඟට ධර්මේශ්වර ධර්මයට අධිපති. මගේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට ආගම් 62ක් තිබුණා. දෙසටක් සමයන්. සමයන් කියන වචනේ තේරුම ආගම් කියන එකනේ. ආගම් 62ක් තිබුණා. මේ එකම ආගමකවත් නවලෝතුරා ධර්මයේ ගැන සඳහනක් ඇත්තෙම නැහැ. නවලෝතුරා ධර්මයේ දේශනා කළේ මගේ බුදුරජාණන් වහන්සේ පමණමයි. මොකද්ද නවලෝතුරා ධර්මය? සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහත් ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය සහ නිවන. මේ නවලෝතුරා ධර්මයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ නිසා උන්වහන්සේට ධර්මේශ්වර කියලා. ඊළඟට සංඝේශ්වර. සංඝයා බෙදනවා කොටස් තුනකට. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා, ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා. එතකොට යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පන්නා චයේ සංඝා අතීත වර්තමාන අනාගත කාලත්‍රයේ වාසී සියලු බික්කු මහා සංඝ පරම්පරාවට ආධිපතිත්වයේ දරන්නේ මගේ බුදුහාම සංඝේශ්වර කියලා. ඊළඟට පින්වතුනි ගණේශ්වර. ගණ කියන වචනේ තේරුම පිරිස කියන අර්ථයනේ. පිරිස බෙදනවා කොටස් 4කට. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. මේ සිව්වන පිරිසට ආධිපතිත්වයේ දරන්නේ මගේ බුදුරජාණන් වහන්සේ. ලෝකෙ විසරුණු බෞද්ධයෝ කෝටි 200කට වැඩි. ලෝකෙ විසරුණු බෞද්ධ. මේ පිරිසට ආධිපතිත්වයේ දරන නිසා තථාගත බුදුරජාණන් වහන්සේට ගණේශ්වර කියලා. එතකොට එර්ධීශ්වර, සමාධි සමාපත්තීශ්වර, චිත්තේශ්වර හිතට අධිපති. මේ ලෝකේ තියෙනවා පින්වතුනි කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි කවදාක්වත් වෙනස් නොවන ධර්මතා. ඒවට කියන සනාතන ධර්මතා. හැමදාම ලෝකේ පවතින ධර්මතා. කිසිවෙකුටවත් වෙනස් කරන්නත් බෑ, වෙනස් වෙන්නේ නැහැ. එහෙම ධර්මතා අතර එක් ධර්මතාවයක් තමයි අෂ්ටලෝක ධර්ම වෙන්නේ. අෂ්ටලෝක ධර්ම. ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක්. මේ අටට ප්‍රතග්ජන ලෝකේ කිසිම කෙනෙක් කැමති නෑ මේ අටටම වෙන්න. ප්‍රතග්ජන ලෝකේ මාත් ඔබත් කැමති හතරකට වෙන්න. අපි කැමති හතරකුත් තියෙනවා, අපි අකමැති හතරකුත් තියෙනවා. අපි කැමති හතර ලාභයට කැමති, ප්‍රසිද්ධියට කැමති. අපි හැමෝම කැමති ප්‍රශංසා කරනවට, බුහුමන් දක්වනවට, ගරු ලබනවට. අපි හැමෝම කැමති සැප විඳිනවට. ඒ කැමති හතරනේ. අපි අකමැති හතරකුත් තියෙනවා. අපි හැමෝම අකමැති අලාභෙට. අපි හැමෝම අකමැති අපි ලබාගත් ප්‍රසිද්ධිය අපට අහිමි වෙනවා. අපි හැමෝම අකමැති අපට නිന്ദා, අගෞරව, අවනම්බු කරනවා, පරිභව කරනවා. අපි හැමෝම අකමැති දුක් විඳිනවා. තථාගත චරිතයේ එහෙම එකක් නෙවෙයි.
අසම කිව්වේ ඒකනේ. සමාන කරන්නට බැරි කියන අර්ථනේ අසම කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ චරිතේ එහෙම චරිතයක් නෙවෙයි වෙන්නේ. මේ අෂ්ටලෝක ධර්මයෙන් අකම්පිතව ජීවත් විය හැකි ශක්තියක් බුදුහාමුදුරන්ට තිබුණා. අකම්පිතව ජීවත් වෙන. ඒකයි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. මේ අෂ්ටලෝක ධර්මයෙන් අකම්පිතව ජීවත් විය හැකි ශක්තියක් බුදුහාමුදුරුවන්ට තිබුණා. කට එක උදාහරණයක් කියන්නම්. චිංච මානවිකාව බඩේ ධර්මිටියක් බැඳගෙන අල්ලස් අරගෙනනේ වැඩි කලේ ගර්භණියක් හැටියට පෙනී හිටිමි. එතකොට අල්ලස් දීපු අය ඉදත් හිටියා, අල්ලස් ගන්න අය අදත් ඉන්නවා. ඒ අය ලෝකේ ඉන්නව හැමදාම. නැති වෙන්නේ නැහනේ. දීප උපදේශ මත බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ මහා විශාල පිරිසකට සිව්වනක් පිරිසට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට ධර්මයේ දේශනා කරමින් ඉන්න අතරත මේ චෙංචමානවිකාව බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශන මණ්ඩපයේ සේනාව මැද්දට ඇවිල්ලා මේ සේනාවට කියනවා මම මේ ලොකු බඩක් උස්සගෙන ආවේ මොකටද කියලා කවුරුත් දන්නේ නැතුව ඇති. ඔබට හොඳ නරක කියා දෙන, යා යුතු නොයා යුතු මඟ කියා දෙන, කළ යුතු නොකළ යුතු දේ කියා දෙන මේ ශ්‍රමණ බවත් ගෞතමයෝ කරපු දෙයක් කියන්නයි මං ආවේ. මේ මහා ශ්‍රමණයාට දාව මගේ කුස තුල දරුවෙක් ගැබ්ගෙන ඉන්න. පිළිසිඳගෙන. මට කාත් කවුරුත් නෑ, යමක් කමක් ඉල්ලගෙන යන්නයි මං ආවේ. නොකල දෙයකට මෙහෙම නිඳා කරනකොට බුදුරජාණන් වහන්සේ මොනවද කිව්වේ? නැගණියනි, ඔබ ඔය කියන කාරණය ඇත්තක්ද? ඔබ ඔය කියන කාරණේ බොරුවක්ද කියා දන්නේ ඔබත් මාත් පමණයි. කොච්චර ගැඹුරු උත්තරයක්ද? මෝඩයන්ට ඕක තේරෙනවද? මෝඩයෝ කලබල වෙන්න පටන් ගත්තා. හිතන්න පටන් ගත්තා බුදුහාමුදුරු පිළිබඳ වැරදි විදියට. මෙන්න මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා මීවෙසක් මවාගෙන ඇවිදින් චිංචමානවිකාව බඩේ බැඳගෙන හිටපු රැහන් පටවල් ටික කැපුවා. බඩක් නැහැ. බුදුහාමුදුරුවෝ කලබල වුණේ නැහනේ. දෙන උත්තර, දීපු උත්තර පුදුම උත්තර. නැගණියනි, ඔය කාරණේ දන්නේ ඔබත් මාත් පමණයි. කත්වාන කට්ට මුදරං ඉව ගබ්බිනියා චිංචාය දුට්ඨ වචනං ජනකාය මජ්ජේ සන්තේන සෝම විධිනා ජිතවා මුනින්දු තන්තේජසා භවතු තේ ජය මංගලානි. කට්වාන කට්ට මුදරං ඉවගබ්බිනියක්, වේලිච්ච දර ටිකක් මිටියක් හැටියට බැඳ ගබ්බිනියා ගර්භණියක් හැටියට පෙනී හිටියා. පෙනී හිටියා විතරද? චිංචාය දුට්ඨ වචනං ජනකාය මජ්ජේ, ජනයා මැද්දට ඇවිදින් පහත් දුර්වල වචන වලින් මගේ බුදුහාමුදුරුවන්ට නිඳා කළා, අපහාස කළා, අගෞරව කළා, අවනම්බු කළා. සන්තේන සෝම විදිනා, සංසුන් මනසින්, තැම්පත් මනසින් ජිතවා ජයගත්තා. තන් තේජසා භවතු තේ ජය මංගලානි, ඒ තේජානුභාව බලයෙන් ඔබලාට ජය මංගල්‍යයක් වේවා. ඔය එකයි කිව්වේ. හිතන්න එපා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච දවසේ ඉඳලා පිරිනිවන් පානකම් මල් මාලයි වැටුනේ කියලා.
වැඩිපුර වැටුනේ ගල් මාලා. කම්පා වුණේ නෑ බුදුහාම. ඒ චරිතය හැටිපෙ. ඒක අනාදිමත් කාලයක් සසර පුරුදු කරපු ශක්තියක්. ඕකටනේ කියන්නේ කන්ති කියලා. ඉවසීම. අපට කොහෙද ඔහොම ඉවසීම? සුවපත් වේවා. අපට එහෙම කියන්න ගත්තොත් උසාවි ගිහින් පොලිසි ගිහින් ජරමර වෙලා මා ජංජාල ගොඩයිනේ. ඒ අපට ඉවසීම නැතිකමටනේ. බුද්ධ චරිතය එහෙම කන්නේ. මෙන්න මේ අෂ්ටලෝක ධර්ම වලින් අකම්පිතව ජීවත් විය හැකි ශක්තියක් බුදුහාමුදුරන්. චිත්තේශ්වර, ධර්මේශ්වර, ලෝකේශ්වර, සංඝේශ්වර, ගණේශ්වර. ආදිපතිත්වය. ඓශ්වර්ය භාග්‍ය. ඊළඟට යස භාග්‍ය ප්‍රසිද්ධිය. පොල්ලතු පෙළටත් එකයි, සිටුමාලිගාවටත් එකයි, රජමාලිගාවටත් එකයි. ඕකට තමයි මහා කරුණාව. අපට තියෙනවා නෑනේ. බණ කියන මටත් නෑ, ඔබටත් නෑ. ඔක බුදු කෙනෙකුට පමණක් සීමා වෙච්ච උත්තරීතර ගුණාංගය. මහා කරුණාව. අපට තියෙන කරුණාවනේ. අපේ කරුණාවේ ප්‍රභේද තියෙනවා. අම්මා තාත්තට එක කරුණාවක්, බිරිඳට ස්වාමියාට එක කරුණාවක්, දූ දරුවන්ට තව කරුණාවක්, සහෝදර සහෝදරියන්ට තව කරුණාවක්, නෑදෑයන්ට පරපුරයයට තව කරුණාවක්, හිතවතුන්ට තව කරුණාවක්, තරහකාරයෙක් දැක්කහම තව කරුණාවක්. නැද්ද බලන්න? ඒ අපේ කරුණා විවිධයි. බුදුහාමුදුරන්ගේ කරුණාව මහා කරුණාව. රාජමැදුර මෙය දුගී ගෙයක යන භේද කිසිත් නොතකා සෑම තැනම වැඩලෝක සතුන් සංසාර භවෙන් මිදව්. සීල සමාධි ගුණෙන් යුතු සෝභන කරුණා මහා නදියක් මම නමදින් මුනිපාද පියුම් යුග සාදු කියා බැතිනේ. ඔය මහා කරුණාව බුදුරජාණන් වහන්සේ ළඟ නොතිබුණා නම් අද අඟුලිමාල කොහෙද? අම්මා මරණු. පංචානන්තරීය කර්ම. සුන්දරී බෙල්ලේ වැලදාගෙන සුන්දරී පරිබ්‍රාජිකාව මැරුවා. තථාගත බුදුරජාණන් වහන්සේට නිඳා කළා. කලබල නැහැ. බුදුරජාණන් වහන්සේ නිසා කී දාහක්, කී ලක්ෂයක්, කී කෝටියක්, කී ප්‍රකෝටියක් සැනසුණාද? ආලවක යක්ෂයා කොච්චර දරුණු පුජ්‍යලේ. එතකොට කිසා ගෞතමිය, රජ්ජුමාලාව, මේ මහා හැම කෙනෙකුටම බුදුහාමුදුරුවෝ පිහිට වුණා. මහා කරුණාව කිව්වේ ඒක. පොල්ලතු පැලටත් එකයි, සිටුමාලිගාවටත් එකයි, රජමාලිගාවටත් එකයි. මේක තමයි මහා කරුණාව. බුදුහාමුදුරුවෝ ප්‍රසිද්ධ වුණේ මේ මනුස්ස ලෝකේ පමණක් නෙවෙයිනේ. තුන් ලෝක ධාතුවේම ප්‍රසිද්ධ වුණා. අපේ අය ටිකක් ප්‍රසිද්ධ වෙනකොට බුදු අම්මේ ලේකම්ලා කී දෙනෙක් ඉන්නවද බලන්න. දොරවල් කීයක් අරගෙන යන්න ඕනද? එහෙම එකක්. හරි චාම් ජීවිතයක්. සැහැල්ලු ජීවිතයක් බුදුහාමුදුරුවෝ ගත කළා. යසභාග ප්‍රසිද්ධිය. ප්‍රසිද්ධ වෙන්න වෙන්න වී කරල මෝරල බිමට නැමෙනවා වගේ නිහතමානී වෙන්න. එතකොට තමයි චරිත බැබලෙන්නේ. මේ නිහතමානී ගුණයේ තියෙන්නේ බුදුපසේ බුදු මහරහත් උතුමනට විතරයි. අපි සමහර වෙලාවට ආදරයට, ගෞරවයට, ලෙන්ගතුකමට එහෙම කියනවා නිහතමානී මිනිස්සයා කියලා. වැරදිනේ.
නිහතමානී කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් බුදු පසේ බුදු මහරහත් උතුමනට පමණමයි. එහෙනම් අපට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතග්ජන ලෝකේ නිර්හංකාර සහ අනතිමානී. අපට නිහතමානී ගුණ නැහැ. අපට තියෙන්නේ නිර්හංකාර සහ අනතිමානී ගුණ. බුදුහාමුදුරන්ට ඒ ගුණ තිබුණා. යස භාග. ඊළඟට පින්වත්නි ශ්‍රී භාග්‍ය රූප සම්පත්තිය. මේ වටපිටාවේ තියෙන සියලු බුද්ධ රූප දිහා බලන්නකෝ. නෙතත් නිවෙනවා, හිතත් නිවෙනවා, ගතත් නිවෙනවා. ඇයි? තථාගත මගේ බුදුරජාණන් වහන්සේ වීතරාගයි, වීත දෝසයි, වීතමු. අපේ රූපෙ දිහා එක විනාඩියක් දෙකක් අහි පිල්ලම් ගහන්න නැතුව බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා බලන්න. මොකද වෙන්නේ? ඇයි පිල්ලම් ගහන්න නැතුව එක විනාඩියක් දෙකක් බලාගෙන ඉන්නකොට රාගය ඇයිස්සෙනවා, ද්වේෂය ඇයිස්සෙනවා, මෝහය ඇයිස්සෙනවා. ඇයි? අපි අවීත රාගයි, අවීත දෝසයි, අවීත මෝහයි. ඒකනේ වෙනස. ඒක තමයි වෙනස. වාදයක් විවාදයක් කරනකොට ඔන්න පටිගේ තරහ එනවා. එතන මොකද වෙන්නේ? ගහන්න හිතෙනවා. ඒ අපේ ස්වභාවයනේ. අමුත්තක් නෙවෙයි. ඒක තමයි ස්වභාව ප්‍රතග්ජන ගතිය. බුදුරජාණන් වහන්සේ දිහා වැඳගෙන බුදුම්මේ එළි වෙනකන් ඉන්න පුළුවන් දවස් ගණන්. රාගය ඇයිසෙන්නෙත් නෑ, ද්වේෂය ඇයිසෙන්නෙත් නෑ, මෝහය ඇයිසෙන්නෙත් නෑ. බුදුහාමුදුරුවෝ වීත රාගයි, වීත දෝසයි, වීත මෝහ. අපේ රූපෙ එහෙම නෙවෙයි. සමහරු ආවේ තථාගත බුදුරජාණන් වහන්සේගෙන් බණහඬ නෙවෙයි, රූපෙ දිහා බලන්න. ඒ රූපෙ දිහා බලාගෙන ඉන්නකොට නෙතත් නිවෙනවා, හිතත් නිවෙනවා, ගතත් නිවෙනවා. එදා 20000ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තථාගත බුදුරජාණන් වහන්සේ ගෙඹුල්වත් පුරයට වඩිනකොට යසෝදරා දේවිය රාහුල කුමාරයා ළඟ තියාගෙන ලස්සන ගාථා 9ක් කිව්ව නරසීහ ගාථා. ඔක්කොම කියන්න බෑ. වෙලා විවරගෙන යන්නේ. ගච්ඡති නීල පතේ විය චන්දෝ තාරගනා පරිවේඨිත රූපෝ ශාවක මජ්ජ ගතෝ සමනින්දෝ ඒසහිතුයිහ පිතා නරසීහෝ. නිල්වන් ආස්තලයේ තරු පිරිවරාගත්ත පූර්ණ චන්ද්‍රය මණ්ඩලයසේ මහා සංඝරත්නී පිරිවරා ඒ මැද වඩින නරශ්‍රේෂ්ඨයා ඒ සහිතුයිහ පිතා. ඒ ඔබගේ පුතාත්තා පියතුමා. බුදුහාමුදුරන්ගේ ශාරීරික ලස්සන තමයි කියන්නේ. ඒකෙන් ශ්‍රී භාග රූපශ්‍රී. නෙතත් නිවෙනවා, හිතත් නිවෙනවා, ගතත් නිවෙනවා. කේන්ති ගිය ඕන වෙලාවකම කාගේවත් දිහා බලන්න එපා. ගිහින් බුදුහාමුදුරන්ගේ රූපේ දිහා වාඩි වෙලා බලාගෙන නිවෙනවා. වෙඬරු පිටක් වාගේ නිවිගෙන යනවා. ශ්‍රී භාග්‍ය. ශ්‍රී භාග්‍යත් එක්ක ඊළඟට එන්නේ ධර්ම භාග්‍ය. තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුබණ අහපු කිසි කෙනෙක් හිස් අතින් ගියේ නෑනේ. 100ක් ආවොත් 99ක් නිවන් අවබෝධ කරගන්න. ධර්ම භාග. ඇයි? තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මාසනාරූඪ වුණාම බලනවා, ඉන්න ඔක්කොම දිහා බලනවා. පර චිත්ත විජානනක් ඥාන. අනුන්ගේ හිත් බලන්න පුළුවන්. අපට තියෙනවද? අපි බලන තරමක් බලන්නේ අනුන්ගේ ඕපදූපනේ අදකුදනේ. අනුන්ගේ හිත් නෙවෙයි බලන්නේ. ඒකටයි අපි පුරුදු වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි, ආපු හැමෝම දිහා බලනවා. බලලා ඒ
ඔක්කොටම ගැලපෙන එක ධර්ම දේශනාවයි කරන්නේ. දේශනාව අවසන් වෙනකොට කොටසක් සෝවාන් ඵලයටපත් වෙනවා, තව කොටසක් සකදාගාමි ඵලයටපත් වෙනවා, තව කොටසක් අනාගාමි ඵලයටපත් වෙනවා, තව කොටසක් රහත් ඵලයටපත් වෙනවා. පත් වෙලා නිකන් ඉන්නේ අභික්කන්තම් භෝගෝතම සෙය්‍යතාපි භෝගෝතම දකුම් කල්වි මනස්කාන්තයි බුදුහාමුදුර ඔබ වහන්සේගේ දේශනාව නිකුජ්ජිතං වා උක්කුච්චය යටිකුරු කර භාජනේ උඩුකුරු කරා වගේ පටිච්චන්නං වා විවරෙය්‍ය කට වහලා තිබිච්ච භාජනේ කට වහුන් හැරියා වගේ මූලස්සවා මග්ගං ආචික්කෙය්‍ය මම් මුලා වෙලා මාර්ගයේ වැරදිලා වැරදි මාර්ගයක යනකොට නිවැරදි මඟ පෙන්වලා දුන්නා වගේ අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරේය ඝන අන්ධකාරක යනකොට තෙල් දාලා පහනක් පත්තු කරලා එලියක් ආලෝකයක් දුන්නා වගේ චක්කුමන්ති රූපානි දක්ඛින්ති ඇස් දෙකක් නැති කෙනෙකුට ඇස් දෙකක් දුන්නා වගේ අජ්ජතග්ගේ අද ඉඳලා පානුපේතම් පන තිබෙන තුරා සරණං ගතන්ති බුදුහාමුදුරුවනේ මං සරණ යනවා. ධර්ම වාග්ය කාම භාග්‍ය අනුන්ට උදව් උපකාර කිරීමේ ඇතිකම. දවසට පැය 24ක් තියෙනවා. 24න් පැය 22ක් බුදුරජාණන් වහන්සේ ලෝක ප්‍රජාව වෙනුවෙන් ගත කරා. පැය 2යි විවේක ගත්තේ පහුවෙන්දට වැඩ කරන්න. අහලා තියෙනවද එහෙම? පැය 24න් පැය 22ක් නිස්සරණ ධ්‍යාසයෙන් කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව ලෝක ප්‍රජාව වෙනුවෙන් වැඩ කරපු එක්කෙනෙක්ගේ නම කියන්න. එදත් නෑ අදත් නෑ හෙටත් නෑ ඒ බුදුහාමුදුරු විතරම. බුදු සමිඳුනි ඔබ හා සමවන්නට කිසිවෙක් හෝ කිසිවෙකු නැත මිහි පිට දෙව්ලොව හෝ බඹලොව ඉපදුනාට නොහැකිය බුදු සමිඳුට සමවන්නට. ප්‍රයත්න භාග්‍ය උත්සාහය. බුදුහාමුදුරන්ගේ උත්සාහයේ ලක්ෂණ 3යි. 1 ආරම්භ ධාතු පටන් ගත්තා. 2 නික්කම ධාතු කරගෙන ගියා. 3 පරක්කම ධාතු මොන සම්බාධක පැමිණියත් කමික් නෑ. අරමුණ ඉලක්කය ඉටු වෙන තුරු මම මේ ගමන යනවා. අවුරුදු 80ක් ජීවත් වුණු මගේ බුදුහාමුදුරුව පිරිනිවන් මංචකයේ වැඩ ඉඳගෙන අපිට කතා කරනවා. කොහොමද කතා කරන්නේ? පරිපක්කෝ වයෝමයිහං පරිත්තං මම ජීවිතං පහයවෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනු. පරිපක්කෝ වයෝමයිහං මං හොඳටම වයසට ගිහිල්ලා අවුරුදු 80ක්. පරිත්තම් මම ජීවිතම් මම තව ටික වෙලාවක් ජීවත් වෙනවා. පහයවෝ ගමිස්සාමි ඔබ සියලු දෙනා අත්හරිනවා. කතං මේ සරණ මත්තනු මගෙන් ඉටු විය යුතු යුතුයකම් කොටස මං ඔබ වෙනුවෙන් ඉටු කොට අවසන්. කාටද දෙයියනේ උතන්ට එන්න පුළුවන්? මෙතනට එන්න පුළුවන් කාටද? අන්න එතනට කාට හරි එන්න පුළුවන් නම් බුද්ධං සරණං ගච්ඡාමි. කයනොත් මම බුදු සරණ යමි. බසිනොත් මම බුදු සරණ යමි. සිතිනුත් මම බුදු සරණ යමි. සම්මා සම්බුදු සරණ යමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරු. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා. අපි හැම දිනම රැස් කරගත් උදාර උතුම් පුණ්‍ය ශක්තිය පළමු කොට බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර අප සහෝදර කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට සම්බෝධි විහාරස්ථානයේ නිර්මාතෘවර අපවත් වී වදාළ අතිපූජනීය අපේ පානදුරේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ ආදී කොට අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මාළනී වරාවිට මහත්මිය ඇතුළු කොටේ දරුවන් දෙදෙනා නමින් පරලෝසපත් වන්ට යෙදුණු
18 වන ගුණානුස්මරණය සිදු කරනු ලබන මාලනී වරාවිට මහත්මියගේ ආදරබර ස්වාමියා වන ජේ.ඩී.කේ වරාවිට මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙමව්පියන්ටත් WM මැතියස් පෙරේරා මහත්මයා මහත්මියටත් ඒ සහෝදරය වන WM අමරසේන මහත්මයා WK වරාවිට මහත්මයාගේ දෙමව්පියන් වන ශ්‍රී වරාවිට අප්පුහාමි මහත්මයා එම මහත්මිය යසසිරි වරාවිට මහත්මයා චාල්ස් රොඩ්රිගෝ මහත්මයා එවැගේම කමල් රොඩ්රිගෝ මහත්මයා විජේසේකර මහත්මයා එම මහත්මිය මිතිලා කන්නංගර මහත්මිය ආදී කොට නම් කියපු නොකියපු යම්තාක් නෑ හිතබතුන් වෙතොත් ඒ හැමෝටමත් රට වෙනුවෙන් මියගිය වීරෝදාර රණවිරුවන්ටත් සුනාමි විපතින් ස්වභාවික විපත් වලින් සහ යුද්ධය නිසාවෙන් මියගිය අහිංසක රටවැසියන්ටත් කොරෝනා වසංගතයෙන් මියගිය අහිංසක රටවැසියන්ටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාද වර්ධනය කර ගනිත්වා. මාලනී වරාවිට මහත්මිය දායකත්වයේ දරුණු දරුවෝ දෙදෙනා චින්තක මහත්මයා හසිනි මහත්මිය ගාමිණී මහත්මයා මාධවී මහත්මිය එවැගේ මාදරබර මුණුබුරු මිනිවිරියන් සියලු දෙනාමත් සමන්ගේ ඥාතීන් හිතවතුන් සෑම සියලු දෙනාම ආරක්ෂා කොට රැකදෙත්වා. පොදුවේ කරන කී ආරක්ෂා ව්‍යාපාරික වෙළහෙළඳාම් කටයුතු ගොවිතැන් කටයුතු විශේෂයෙන් මියුසියස් බාලිකා විද්‍යාලයේ පාසල් යන අවදියේ ඉඳලා අවුරුදු 65ක මිතුදම පවතින කල්යාණ මිතුරියන් සියලු දෙනාම ආරක්ෂා කොට රැකදෙත්වා. අපේ රටත් මේ සම්බුද්ධ ශාසනයත් මේ පුණ්‍ය භූමියත් ආරක්ෂා කොට රැකදෙත්වා. අපේ වජිර ඥාන පණ්ඩිත හාමුදුරුවෝ මෙහි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම රැකදෙත්වා. කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින සියලු ඒ අසරණ රෝගීන් රැකදෙත්වා. දෙවියෝ අපේ රට ආරක්ෂා කර දෙත්වා. අමනිවනින් සැනසෙත්වා කියන හැඟීම. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං චිරං රක්칸තු මේ ගරුම් පුඤ්ඤන්ත අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අවසාන වශයෙන් මෙහෙම කියන්න. ඉදම්මේ පුඤ්ඤං මේ පින ආසවක්ඛයා වහං හෝතු නිවන් සුව පිණිසම සේතු වේවා වාසනාව වේවා. බැතියෙන් වනනට ඔබ ඔද තෙද ගුණ අරහත් බුදු රජ අවසර දෙනු මැන නිවුමට සිත් ගිනි අසරණ ලෝදන හැකි වේවා මට බලයෙන් බුදු ගුණ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි.